ඔබ සියලු දෙනාටම ජීවිතේ යහ පැවැත්ම උදෙසා නිවැරදිව මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාව, බෞද්ධ ගුවන්විදුලි නාලිකාව සමගාමීව ගෙනෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මාතෘකා කොට පැවැත්වෙන සජීවී ධර්මදේශනාව අපි මෙලෙසින් ආරම්භ කරනවා. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කොට සිටින පස්යාල මුර්තවල ධර්මචක්‍රාරාමාධිපති එල්ලක්කල මීවිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද හාපිටිගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි තාම නමස්කාර පූර්වකව අද සජීවී ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. තමන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා වගේම තවත් බොහෝ පිරිසකට මේ ධර්මදේශනාව බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දීලා මේ සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබන්නේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේ භාවනා පන්තියට සහභාගී වන සදැහැති පිරිසක් සහ තවත් සදැහැති පිරිසක් එක්ව අද ධර්මදේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නටත් එවැගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනය කරන්නටත් දායකත්වයේ ලබා සිටින සුපින්වතුන් සෝදානමින් සිටින්නේ හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදුවනවා. කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං යනුවෙන් මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනවා. කාලට දහම් ශ්‍රවණය කරන්නට ලැබීම වගේම නිතිපතා දිනපතා මෙවන් වූ ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට ලැබීමත් උතුම් මංගල කාරණයක්. ඉතින් යහපත් වූ කල්පනාවත් ඒහා සමග බැඳෙනවා නම් අපේ ජීවිත සාර්ථක කරගන්නට අපට නිරන්තරයෙන්ම හැකියාව ලැබෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මාතෘකා කොට පැවැත්වෙන අද සජීවී ධර්මදේශනාවේ මාතෘකාව බවට පත් වෙන්නේ සම්මා සංකප්පය. එහෙමත් නැත්නම් යහපත් කල්පනාව. අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ යෝකෝ භික්ඛවේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය සිහිපත් කිරීමක් හැටියට දේශනා කිරීමක් හැටියට ශ්‍රවණය කිරීමක් හැටියට මේ විවිධ ආකාරයෙන් අපි හැමෝම පින් සිද්ධ කරගන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. බණ අහනවා කියන එක භාවනාවක්. ඒක ධර්මීය පිළිබඳව මෙනෙහි කිරීම භාවනාවක් ධම්මානුස්සතියක් වෙනවා. එතකොට මේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේත් පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම විහාරස්ථානයේ පැවැත්වෙන භාවනා වැඩසටහනට සහභාගී වන මේ උපාසක උපාසිකා පිරිස. ඒ වගේම ඒ භාවනා පන්තියට සහභාගී නොවන ඒ කීප දෙනෙකුත් මේකට සහභාගී වෙලා දායකත්වයේ දරලා තියෙනවා. ඉතින් ඒ හැමදෙනාගේම දායකත්වය ඇතුව මේ වෙලාවේ මේ වෛශාඛ්‍ය මාසේ නැත්තම් වෙසක් මාසේ වෙසක් පුරපසළොස්වක පෝය නිමිති කරගෙන දේශනා කරනු ලබන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එන අද අපිට ලැබිලා තියෙන මාතෘකාව තමයි සම්මා සංකප්ප.
ඉතින් එක පැත්තකින් බැලුවොත් ඉතින් මේ බණහඬ කල්පනාව ඇති වෙනවා කියන එක සම්මා සංකප්පයක්. ඒකත් හොඳ කල්පනාවක්. සංකල්පනා කියලා කියන්නේ ඉතින් හොඳ කල්පනාවලටනේ. සංකල්පනා මේ ලෞකික ලෝකයේ තුල නැත්තම් මේ පංචකාම සම්පත්තිය භුක්ති විඳින මේ ලෝකයේ තුල ජීවත් වෙන පින්වතුනි ගිහි පැවිදි කොයි කාටත් නානාවිධ හැටියට කල්පනාවල් එනවා. නොයෙකුත් කල්පනා එනවා හිතවලට. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමත් එක්කලා මේ කල්පනා වලින් අපි අයින් කරන්න ඕනේ කල්පනා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු කල්පනාවලුත් තියෙනවා. ඒ නිසා මේ සංකල්පනා කිව්වහම හැම කල්පනාවක්ම හොඳ කල්පනා වෙන්නේ නැහැ. දැන් මෙතන මේ සම්මා සංකප්ප කියන වචනය අපිට ඇහෙනකොට මේ ගැන හිතනකොට මේකේ විරුද්ධ පැත්තකුත් අපිට කල්පනා වෙන්න ඕනේ. මොකද්ද? සම්මා කිව්වොත් මිච්ඡා. එහෙමනේ. සම්මා දිට්ඨි කිව්වොත් ඕකේ අනිත් පැත්ත මිච්ඡා දිට්ඨි. එනිසා මෙතන සම්මා සංකප්ප කියන වගේ මිච්ඡා සංකල්පත් තියෙනවා. මිච්ඡා වැරදි. එතකොට මෙතන මිත්‍යා සංකල්ප වලින් ඈත් වෙලා සම්මා සංකප්පය කියන මේ කාරණය ගැන තමයි අපි දැන් මේ වෙලාවේ මෙනෙහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධම්මානුස්සතියක් වඩන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ. මහණෙනි සම්‍යක් සංකල්පය කියන්නේ මොකද්ද? යෝකෝ භික්කවේ නෙක්ඛම්ම සංකප්පෝ. අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝ. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට නැත්නම් මේ සම්මා සංකල්පය කියලා කියන්නේ නෙක්ඛම්ම සංකප්ප. මේවා බොහොම ඇහිලා පුරුදු දන්න කියන දේවල් තමයි. හැබැයි ඉතින් දන්නවා වුණාට මොකද අපි නොදන්න දේවලුත් තියෙන නිසා මේ ගැන තව දුරටත් මෙනෙහි කරන එක විමසන එක බොහොම වටිනවා. නෙක්ඛම්ම සංකල්පනා කියලා කියන්නේ කාමයන්ගෙන් සහ භවයන්ගෙන් වෙන්වීමේ කැමැත්ත. ඕක අපි තව විස්තර කරනවා එහාට. නෙක්ඛම්ම සංකල්ප. අව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ මෛත්‍රිය. ඔය මම බොහොම සරලව මේවා මේ දේශනා කරන්න උත්සාහ කරන්නේ. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ හිංසා නොකර සිටීමනේ. එහෙමනම් මොකක්ද එතන තියෙන්නේ? කරුණාව. ඔන්න සරලව කල්පනා කළොත් වෙන්වීමේ නික්මීමේ කැමැත්ත තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. ඕකට අපි සංස්කෘත භාෂාවෙන් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. පාලි භාෂාවෙන් තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. නෛෂ්ක්‍රම්‍ය. එතකොට මේ නෛෂ්ක්‍රම්‍ය නැත්තම් වෙන් වෙන්නේ මොනවැන්ද? නික්මෙන්නේ මොනවැන්ද? කාමයන්ගෙන් සහ භවයන්ගෙන් නික්මීමේ කැමැත්තයි මෙතන නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. කාමයන්ගෙන් සහ භවයන්ගෙන් වෙන්වීමේ කැමැත්ත. එතකොට පින්වතුනි මේ ලෝකේ සංසාරයට ඇද බැඳ තබන සසර දික් කරන දේවල් තමයි මේ කාම කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් කල්පනා කරලා බැලුවොත් මේ නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ කාම විතර්කයන්ගෙන් ඈත් වීමයි. පැහැදිලිද? කාම විතර්කයන්ගෙන් ඈත් වීම. එතකොට වස්තුකාම, ක්ලේශකාම කියලා ඔහොමත් තියෙනවා. එතකොට අපේ බුදුදහමේ උගන්වනවා යම්කිසි කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය පුරනවා නම් නියම නෛෂ්ක්‍රම වෙන්නේ කුමක්ද? පබ්බජ්ජා පඨමං ඥානං. පබ්බජ්ජා පඨම ඥානං
නිබ්බානංච විපස්සනා සබ්බේපි කුසලා ධම්මා නෙක්ඛම්මන්ති පහුච්චති. ඔන්න නියම නෛෂ්ක්‍රම්‍ය. පබ්බජ්ජා පැවිද්ද නියම නෛෂ්ක්‍රම්‍ය තමයි දැන් මෙතන කීපයක් කියනවා. පබ්බජ්ජා පඨමඥාන පැවිද්දත් පඨමඥාන ප්‍රථම ධානය ප්‍රථම මේ ධාන ඉපදවීමෙන් කරන්නේ නීවරණයන්ගෙන් ඈත් වීම. දැන් මේ අය අහලා තියෙනවානේ පංච නීවරණ කියලා කොටස. දැන් පබ්බජ්ජා කියලා මුලින් කියනවා මේ ඔය තියෙන මේ ගෘහ වාසයේ තියෙන කරදර වලින් ඈත් වීමනේ පබ්බජ්ජා කියලා කියන්නේ. ප්‍රපූර්ව ව්‍රජ කියන ධාතුවෙන් හැදෙන්නේ. ව්‍රජති කියන්නේ අත්හරිනවා. ප්‍රකර්ෂයෙන් අත්හැරීම තමයි පැවිද්දේ ස්වභාවය. ඕක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. දැන් ඔය පුංචි ළමයි මහාන වෙනවනේ. ඔය පුංචි ළමයි කරන්නේ මහා ඉතා ශ්‍රේෂ්ඨ වැඩක්. අම්මගේ උණුහුමෙන් තාත්තගේ උණුහුමෙන් සහෝදර සහෝදරයන්ගේ උණුහුමෙන් ඔය ඈත් වෙලා යනවා කියන එක ඕක ලේසි රාජකාරියක් නෙවෙයි. බලන්නකො අත්හැරලා දාලා යනවනේ පුංචි කාලෙම. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන නියම නෛෂ්ක්‍රම්‍ය තමයි අංක 1 පබ්බජ්ජා පැවිද්ද කියන එක. දෙවැනි එක තමයි පඨම ධාන ඉපදවීම. ධාන ඉපදවන්නේ මොනවෙන් ඈත් වෙලාද මොනවෙන් නෛෂ්ක්‍රම්‍ය වෙලාද නීවරණයන්ගෙන් ඈත් වෙලා. නිබ්බානංච ඔන්න සසරින් මිදෙනවා නිවන. විපස්සනා කියලා කියන්නේ විදර්ශනා. ඔක සිංහලෙන් කියන්නේ මොකද්ද? විදසුන්. විදර්ශනා විපස්සනා විදසුන්. එතකොට විදර්ශනාවෙන් කරන්නේ ක්ලේශයන්ගෙන් වෙන්වීම. ඔය වෙන්වීම කියන අර්ථයේදීම නෛෂ්ක්‍රම්‍ය කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඔතන තමයි නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. එහෙනම් පළමු කොටම කිව්වා පැවිද්ද පබ්බජ්ජාව. දෙවනුව කිව්වා නෛෂ්ක්‍රම්‍ය තමයි ධාන ඉපදවීම. ධාන ඉපදවන්නේ නීවරණයන්ගෙන් වෙන් වෙලා. නිබ්බානංච සසරින් මිදෙනවා සසරින් නික්මෙනවා නිවනත් එක්කලා. විදර්ශනාවෙන් ක්ලේශයන්ගෙන් මිදෙනවා. ඔන්න දැන් නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එතකොට පින්වතුනි මේ නෛෂ්ක්‍රම්‍ය පුරන්නට නම් අපි ජීවිතය පිළිබඳව මේ සසර පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නටත් ඕනේ. ඒ වගේම තමයි සසර බිය තියෙන්නත් ඕනේ. නැත්නම් නියම හැටියට මේ ওই නෛෂ්ක්‍රම්‍ය පුරන්න පුළුවන් කමක් නැහැ. ඔය කොච්චර අපිත් මේ නෛෂ්ක්‍රම්‍ය කරනවා කියලා කිව්වට. දැන් අපි දන්නවා මේ රට්ටපාල හාමුදුරුවන්ගේ චරිතයේදී කෝරව්‍ය රජුරුව. රට්ටපාල හාමුදුරුව තරුණයානේ. ඉතින් භාර්යාව 3 දෙනෙක් හිටියානේ. මහා සම්පත් ගොඩක් තිබුණානේ පින්නතුනි. ඉතින් ඔව්වා දාලානේ දැන් මේ රට්ටපාල කුමාරයා මහාන වෙන්නේ. අම්මා තාත්තා අවසර දෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් අද වුණත් එහෙමයි. ඔය ළමයි ඉන්නවා තරුණ අය වුණත් මහාන වෙන්න බොහොම කැමති. මේ නෛෂ්ක්‍රම්‍ය පුරන්න කැමති. ඒ වුණාට ගෙදරින් අම්මා තාත්තා දෙන්නේ නැහැ අවසරය. අනනුඤ්ඤාතෝ මාතා පිතුන්නම් කියලා උපසම්පදාවට ගියාමත් විමසනවන්නේ මව්පියන්ගෙන් අවසර අරන් දාවි කියලා. මහාන වුණත් උපසම්පදාවට යනකොටත් අම්මගේ තාත්තගේ අවසරේ බලාපොරොත්තු වෙනවා. විනය තුල එහෙම තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ අවසරය බොහෝ දෙනෙකුට නොලැබෙනවා. රට්ටපාල කුමාරයා මහාන වෙන්න කැමැත්ත ඇති වුණාට මොකද අම්මා තාත්තා කැමතුනේ නෑ. දැන් මේ කතාද බන්දලා දීලා භාර්යාවරුත් 3 දෙනෙක් ඉන්නවා. අන්තිමට මේක මේ බොහොම උත්සාහවන්ත අය, වීරියවන්ත අය මේක අහගෙන ඉන්නවා නම් Tamanට තමන්ගේ අරමුණ කරා ගමන් කරන්න හොඳ ක්‍රම තියෙනවා. රට්ටපාල කුමාරයා මොකද කළේ? නොකා නොබී ඉන්නවා කියලා ඇඳේ වැතිරුණා. දවසක් ගියා දෙකක් ගියා ඔහම බලපුවාම දැන් මේ තරුණයා කෑම කන්නේ. දැන් මේ මහාන වෙන්න අවසර ලබා
දුන්නේ නැත්නම් මැරෙනවා කියලා ඔය වගේ දැඩි තීරණයක එළඹියා. අනේ පින්නතුණු යාළුවෝ ඇවිල්ලා කිව්වා අර අම්මටයි තාත්තටයි දැන් මෙයා මැරුණොත් එහෙම කොහොමටවත් නැති වෙනවනේ. ඉතින් යාළුවොත් හොඳ යාළුවෝ නේ කියන්නේත් ඕකට තමයි. Tamanට තනියෙන් මේ වැඩේ කරන්න බෑ යාළුවන්ගේ උදව්වත් ඕනේ. ඒ නිසා අර අම්මට තාත්තට කියනවා දැන් ඔය නොකා නොබී මැරුණොත් එහෙම මොකද වෙන්නේ? කොහොමක්වත් නැති වෙනවනේ දැන් මෙයා මහාන වුණොත් ඔය ඉඳ හිටවත් වෙන්නේ නැත. ඒ නිසා ඔය මහාන වෙන එකට ඉඩ දෙන එකද හොඳ මැරෙන්න අරින එකද හොඳ? හැබැයි නේනම් මේ යාළුවෝ ටික කියන කතාව. අනේ පින්වතුනි දැන් ඔන්න රට්ටපාල කුමාරයාට මහාන වෙන්න ඉඩ දුන්නානේ. කෝරව්‍ය රජුරුව දැන් මහාන වෙලා දැන් රහතන් වහන්සේ නම. කෝරව්‍ය රජුරුව රට්ටපාල මේ ස්වාමින් වහන්සේට කියනවා මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු මේ ගිහි ගෙයින් ඈත් වෙන ක්‍රම 4ක් තියෙනවා. මොනවද? එකක් තමයි මේ ජරා පාරිජුඤ්ඤතාවයට පත් වෙච්චාම. ජරා කියලා කියන්නේ නාකි වෙච්චාම. වෘද්ධත්වයට පත් වෙච්චාම. සමහරු පින්කම් කරන්නේ නැත්නම් මහාන වෙන්න එළඹෙන්නේ මේ නයිස් ක්‍රම්‍ය පුරන්න ලැහැත්ති වෙන්නේ නාකි වෙච්චාම. නැත්නම් වෘද්ධත්වයට පත් වෙච්චාම. ජරාව කියලා කිව්වේ ඒකයි. ජරාවේ ස්වභාවය මොකද්ද පින්වතුනි? ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තතචා ආයුනෝ සංහානි ඉන්ද්‍රියාණං පරිපාකෝ. අයං උච්චතාවුසෝ ජරා. සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවානේ මේ ජරාව හඳුන්ලා තියෙනවා. මේ ඇහැ පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, යන්න එන්න බෑ. ඔය ඉතින් ඉන්ද්‍රියාණං පරිපාකෝ. ඉන්ද්‍රිය පරිපාකයටපත් වීම තමයි වෘද්ධත්වයට නැත්තම් නාකි වීමේ ස්වභාවය. නාකි කියන වචනේ ඒ තරම් හොඳ නෑ වාගේ වෙන්න පුළුවන්. නමුත් තේරෙන්නේ ඒකනේ. ජරාවටපත් වීමේ ස්වභාවය. එතකොට කෝරව්‍ය රජුරෝ කියනවා අනේ ඔබ මහා මේ භද්‍ර යෞවනයේ තරුණයෙක්නේ මොකටද ඔය මහාන වුනේ? මේ යෞවන කාලේ තරුණ කාලේ තියෙන්නේ ඔය මහාන වෙන්න නෙමෙයිනේ. මේ කාම ලෝකේ මේ කාම සම්පත් විඳින්නයි තියෙන්නේ. ඒ නිසා මොකටද ඔය මහාන වුනේ? මහාන වෙන්නේ නම් නාකි වෙච්චාම. ඕක තමයි ලෝකේ පිළිගැනීමක් තිබුණේ මහාන වෙන්න ඕන නාකි වෙච්චාම කියලා. හැබැයි ඉතින් ඒකටත් එක මෙව එකක් තියෙනවා. මොකද මේ බ්‍රාහ්මණ ඉගැන්වීම තුල බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසී කියලා ඔහොම ජීවිතේ කොටස් 4කට බෙදලා තිබුණා. ඔය බමුණු ඉගැන්වීමනේ පින්වතුනි ඔය ඉන්දිය සමාජය තුල තිබුණේ. ඒ නිසා මේ බ්‍රහ්මචාරී කියලා කියන්නේ බ්‍රහ්මචාරී කාලය කියලා කියන්නේ මේ සාමාන්‍ය ඉගෙන ගන්න කාලය. ඉගෙන ගන්න කාලේ තමයි බ්‍රහ්මචාරී. ඒ කාලේ ඔය ආදර සම්බන්ධතා පවත්තන එකවත් ඒ මොකක්වත් ඒව නැහැ. හැබැයි ගෘහස්ත ඊළඟට ගෘහස්ත ජීවිතය. ඒ ගෘහස්ත ජීවිතයේදී තමයි කරකාර බන්දලා දෙන්නේ. නැත්තම් ආවාහ විවාහ. ආවාහ විවාහ. ඊළඟට ඉතින් ওই දරුමල්ලෝ හදාගෙන ඔහම කාලයක් ගියාම ඉතින් අවුරුදු ඉතින් 50 60 පෙන්නට පස්සේ වානප්‍රස්ත කැලේට යනවා. බමුණු ඉගැන්වීම හැබැයි මේක බුද්ධ ආගමට එකඟ නෑ. නමුත් මේ බමුණු ඉගැන්වීමනේ තිබුණේ මේ ලෝකේ මේ සමාජේ. වානප්‍රස්ත ඊළඟට සන්න්‍යාසී ජීවිතය පිළිබඳව ආසාවත් අත්හැරලා කැලේ ඉන්න එක. ඒ නිසා කෝරව්‍ය රජුරෝ කියන මේ තරුණ කාලේ ඔය පින්කම් කරන්නවත් මහාන වෙන්නවත් නයිස්ක්‍රම්‍ය පුරනවා නෙමෙයි මේ ලෝකේ නයිස්ක්‍රම්‍ය පුරන්නේ නම් ජරා පාරිජුඤ්ඤතාවයටපත් වෙච්චාම තරුණකම පිරිහිලා ගිහිල්ලා නාකි වෙච්චාම නෑ මහාන වෙන්න ඕනේ නයිස්ක්‍රම්‍ය කරන්න ඕනේ. ඔබ වහන්සේ මහා මෝඩ වැඩක් කරලා තියෙනවා. අනේ හැබැයිට ඉතින් පින්නතුනි මේ ලෝකේ කාම ලෝකේ ඔහම හිතනවා. ඔහම හිතනවා. ඊළඟට කෝරව්‍ය රජුරෝ කියනවා රට්ටපාල හාමුදුරුවන්ට දැන් එහෙමත් නැත්තම් මහාන වෙන්නේ නයිස්ක්‍රම්‍ය පුරන්නේ කොහොමද? ව්‍යාධි පාරිජුඤ්ඤතාවයටපත් වෙච්චාම ලෙඩ වෙච්චාම. නිරෝගීව ඉන්න කාලේ ඔය මොකක්වත් කරන්න කල්පනාවක් නැහැ. පිනක් දහමක් කරන්න නයිස්ක්‍රම්‍ය නැත්තම් මේ මහාන වෙන්න මේ කාම සම්පත් වලින් ඈත් වෙන්න ඒ මොකක්වත් කල්පනාවක් නැහැ. බලපුවාම අද සමාජයේ වුණත් බහුතරය ඕකනේ. නේද? සාමාන්‍ය 50 60 වාගේ පෙන්නට පස්සේ නේද සාමාන්‍යයෙන් ඔය සීල් සමාදන් වෙන්න එහෙම පෙළඹෙන්නේ. දැන් මේ අහගෙන ඉන්න අය වුණත් කල්පනා කරලා බැලුවොත් ඇතැම් විට එහෙම වෙන්න පුළුවනි. හැමෝම නෙමෙයි. ඒ නිසා මේ ව්‍යාධිය ලෙඩ දුක් ඇති වෙච්චාම තමයි නයිස්ක්‍රම්‍ය පුරන්නේ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු
කෝරාවි රජුරු කියන ඔබ වහන්සේ බොහොම නිරෝගී සම්පන්න ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක් තියෙන කෙනෙක්නේ. බොහොම නිරෝගීකම තියෙන කෙනෙක්නේ. මොකටද ඔබ වහන්සේ මේ මහාන වුනේ? ඔන්න බලන්නකෝ. ඊළඟට මේ කෝරාවි රජුරු කියලා කියනවා එහෙමත් නැත්තම් මහාන වෙන්නේ. නෛෂ්ක්‍රම්‍ය පුරන්නේ. ආගමට ලං වෙන්නේ භෝග පාරිජුඤ්ඤතාවයට පත් වෙච්චාම. ධනය ඕන තරම් තියෙනවා. ධනෙ නැති වෙච්චාම. හිඟන වෙච්චාම. ධන හානි වෙච්චාමනේ සාමාන්‍යයෙන් මහාන වෙන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. එතකොට අර අනුන් දෙන දේ මේ ප්‍රයෝජනෙට හරි ගත්ත හැකිනේ වළඳන්න පුළුවන් නේ. ඒ නිසා ධනෙ නැති වෙච්චාමනේ ඕවා කරන්න ඕනේ. මේ කෝරාවි රජුරුව කියන්නේ මේක හොඳ උපදේශයක් නෙමෙයි. නමුත් සාමාන්‍ය ලෝකයේ තුල නෛෂ්ක්‍රම්‍ය පිරිය යුත්තේ මෙන්න මේ වගේ තත්වයට පත් වුණාට පස්සේ කියන මේ කල්පනාව තමයි තිබුණේ. ඒ නිසා භෝග පාරිජුඤ්ඤතාවයට පත් වෙලානේ නෛෂ්ක්‍රම්‍ය කරන්න ඕන. ඔබ වහන්සේ ඇයි එහෙම මේ ඔබ වහන්සේට ඕන තරම් සම්පත් තියෙනවානේ. ධනය තියෙනවානේ. කෝටි ගණන් සල්ලි තියෙනවානේ. ඇයි මහාන වුනේ? ඇයි පන්සලට යන්නේ? ඇයි බණ භාවනා කරන්නේ? කොහොම අහන්න පුළුවන්. ඕක සාමාන්‍ය ලෝකේ. අනිත් එක තමයි කෝරාවි රජුරෝ කියනවා ඥාති පාරිජුඤ්ඤතාවය. කවුරුවක්වත් නැහැ, අමුදරුවොත් නැහැ, නෑදෑයොත් නැහැ, කවුරුවක්වත් නැහැ. දැන් ඉතින් හොඳ මහාන වෙන්න. අද උනස් සමහර වෙලාවට පින්නතුණි හැබැයි එහෙම හරි මහාන වෙන එක නම් හොඳාද? මොකද මේ හාමුදුරුවෝ නැහැ. ඔය මේ මොකද්ද ජරා පාරිජුඤ්ඤතාවයටපත් වෙලා හරි. හැබැයි ඉතින් මහා ජරාවටපත් වුණොත් මහාන කරන්නත් අහන. මුගාක් නාකි වෙච්ච ජරා දුර්වලතාවයටපත් වෙච්ච අය මුගාක් නාකි වෙච්ච අය මහාන කරන්නත් අහන. ඒ නිසා ඒ අයට ඒ තරම්ම මේ chance එකක් සහනයක් නැහැ. හැබැයි ඉතින් ව්‍යාධි පාරිජුඤ්ඤතා ඒත් එහෙමනේ. එතකොටත් නේද? කොහොම වුණත් මේ මහාන වෙන එක හොඳයි. දැන් මෙතන කියනවා ඥාති පාරිජුඤ්ඤතාවයට නෑදෑයෝ නැතුව ගියාම නේ ඉතින් මහාන වෙන්න ඕනේ. නෛෂ්ක්‍රම්‍ය කරන්න ඕනේ. එතකොටයි ඔබ වහන්සේට එහෙම භාර්යාව හිටියන් ඉන්නවා 3 දෙනෙක්. ඉතින් ඕන තරම් යාළුවෝ ඥාතීන් ඇයි මහාන වුනේ? මේ කල්පනාවල් සාමාන්‍ය ලෝකයේ ප්‍රතඥයන්ගේ කල්පනාවල්. ප්‍රතඥ කල්පනාව. නමුත් මේ සසර බිය දකින පුජ්‍යලයන් තුල නෛෂ්ක්‍රම්‍ය පිරීම මීට වඩා වෙනස්. එතකොට මේ කෝරාවි රජුරවන්ට රට්ටපාල හාමුදුරුවෝ කියනවා මහාන වෙන්න ඕනේ ඕව නිසා නෙමෙයි. මම කොච්චර තරුණ වයසේ හිටියත් මම කවදා හරි ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවා. ඒ නිසා මම නෛෂ්ක්‍රම්‍ය පුරන්න ඕනේ කියන මේ සංකල්පනාව තියෙන්නට ඕනේ. දැන් එතකොට රට්ටපාල හාමුදුරුවෝ කියනවා තරුණ වයසේදී කල්පනා කරන්නට ඕනේ. තරුණ වයසේදී යෞවන වයසේදී කල්පනා කරන්නට ඕනේ. තමනුත් කවදා හරි ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. ඒ නිසා මේ මම කොච්චර මට ධනෙ තිබුණත් තරුණකම තිබුණත් මොන සම්පත් තිබුණත් මට වෙන්නේ ජරාවටපත් ජරම්පිපත්වා මරණ. ජරාවටපත් වෙලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම වහ නෛෂ්ක්‍රම්‍ය කරන්නට ඕනේ. මේ කාම සම්පත් වලින් ඈත් වෙන්නට ඕනේ. ගිහි ගෙයින් ඈත් වෙන්නට ඕනේ. පැවිදි වෙන්නට ඕනේ. ප්‍රවෘජ්ජාවටපත් වෙන්න ඕනේ කියලා යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒක බොහොම හොඳ සම්මා සංකල්පනාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි රට්ටපාල හාමුදුරුවෝ කියනවා අත්ථානෝ ලෝකේ අනභිස්සරෝ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කිසි ආරක්ෂාවක් නැහැ. කිසි පිහිටක් නැහැ. ඒ නිසා මේ ලෝකේ තමන්ගේ ජීවිතයට කිසි ආමේමයි පිහිට. නිර්වාණයමයි පිහිට වෙන්නේ මේ සංසාරේ. ගැලවෙන්න නම් පිහිටක් නෑ. අපි මේ කොච්චර හිටියත් මොන ආරක්ෂාවක් ඇතුව හිටියත් පින්වතුනි අපි අනාරක්ෂිතයි. ඒ නිසා රට්ටපාල හාමුදුරුවෝ කියනවා අනාරක්ෂිතයි මේ ජීවිත.
ඒ නිසා අනාරක්ෂිත ජීවිතය තුළ නෛෂ්ක්‍රම්‍ය පිරිය යුතු වෙනවා. ඒක බොහොම හොඳ සම්මා සංකල්පනාවක්. ඒ වගේම තමයි සබ්බම් පහාය ගමනීයං. මේ ඔක්කොම අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. සබ්බම් පහාය ගමනීයං. සියල්ල අත්හැරලා දාලා යන්න වෙනවා. ඒ නිසා මේ ඔක්කොම අත්හැරලා යන්න වෙනවා නම් වහ මේ කාමයන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරන්නට ඕන. ඒකයි ඥානාන්විත කල්පනාව. සම්‍යක් සංකල්පනාවක් වෙන්නේ එතකොට. ඒ නිසා ඕක තුන්වෙනි කාරණය. ඊළඟට හතරවෙනි කාරණේ කියනවා රට්ටපාල හාමුදුරුවෝ. මේ ලෝකේ මිනිස්සු තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. කොච්චර ලැබුණත් ඇතිවීමක් නැහැ. කොච්චර ලැබුණත් සෑහීමකටපත් වීමක් නැහැ. ඔන්න ඔතන තමා පින්වතුනි දුක කියන සංකල්පයත් ඇති වෙන්නේ. දුක්ඛ කියලා කියන වචනේ තේරුම මොකක්ද? දුක්ඛ කියලා කියන්නේ අසහනකාරී අතෘප්තිකර ස්වභාවයටයි. ඕකයි දාර්ශනික අර්ථය දුක කියන එකේ. අනේ මේ සංසාරේ දුකයි කියලා කියනවා තමයි. හැබැයි මේක ගැන කිසි කල්පනාවක් නැහැ. දුක කියලා කියන්නේ අසහනකාරී අතෘප්තිකර ස්වභාවයට. අතෘප්තිකර ස්වභාවයට. සෑහීමකටපත් වෙන්නේ නැහැ. අසහනෙන් නිතරම ඉන්නේ. ඕක තමයි ලෝකේ දුක කියලා කියන්නේ. එනිසා මේ රට්ටපාල හාමුදුරුවෝ කියනවා කෝරව්වේ රජුරවන්ට රජතුමනි මේ ලෝකෙ මිනිස්සු තණ්හාවට දාස වෙලා තියෙනවා. ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ. තෘෂ්ණාවට දාස වෙලා රත්තරන් වැස්සත් ඕක ගොඩ ගහගෙන හිටියත් සෑහීමකට නම්පත් වෙන්නේ නැහැ. ඒ නිසා තෘෂ්ණාවට දාස වෙලා මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා මේකෙන් ඈත් වෙන්න ඕන කියන මේ කල්පනාවෙන් නෛෂ්ක්‍රම්‍ය පුරන්න ඕන කියලා මේ රට්ටපාල හාමුදුරුවෝ කෝරව්වේ රජුරවන්ට කියනවා. ඒ නිසා පින්වතුනි අපිට පේනවා මේ සම්මා සංකප්පය නැත්තම් මේ කාමයන්ගෙන් ඈත් වීම විශේෂයෙන් අර කිව්ව පැවිද්ද ලබා ගැනීම සඳහා ඔය කියන කාරණාත් එක්කලයි අපි කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා මේ පබ්බජ්ජා කියලා සූත්‍රය. ඔය පබ්බජ්ජා කියන සූත්‍රයේ තියෙනවා බොහොම අපේ ධර්ම ශ්‍රවණය කරන අපේ ශ්‍රද්ධාවන්ත උදවිය අහලා තියෙනවා මේ පැවිද්ද අභ්‍යවකාශය වගේ. ගිහිගේ හරි කරදරයි කියලා නේද? සම්බාධ සහිතයි. සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති. අබ්භෝකාසෝව පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී. එතකොට ඒ කාලේ මේ පැවිද්දටපත් උනේ බොහොම තරුණ උදවියනේ. එතකොට ඒ අය කවුරුත් කතා කළා. බුදුහාමුදුරුවෝත් එහෙම කතා කළා. පැවිදි වෙච්ච අයත් කතා කළා. මේ සම්බාධෝයන් ගරාවාසෝ. ඔන්න නෛෂ්ක්‍රම්‍ය පුරන්න ඔහමයි. ගෘහවාසය සම්බාධ සහිතයි. කරදර සහිතයි. ගැටලු සහිතයි. එනිසා අපේ සාමාන්‍ය ව්‍යවහාරය තුල තියෙනවා අනේ හාමුදුරුවනේ ගිහිගේ කියලා කියන්නේ ගිනි ගෙයක් නෙවෙයි. එනිසා ඔබ වහන්සේලා කවදාක්වත් ඔය පොඩි හාමුදුරුවන්ට එහෙම කියනවා සිවුරු නම් අරින්න හිතන්නවත් එපාය. ඇයි? ගිහිගේ කියලා කියන්නේ ගිනි ගෙයක් කියලා කියනවා. ඉතින් හැබැයිට ඉතින් ඔය ගිහිගේ ඉන්න අයනේ ඔක දන්නේ. එනිසා දන්න අය කිව්වහම නොදන්න අය ගැන කල්පනා කරන්න වටිනවා. සමහරට ඔය පුංචි කාලේ මහාන වෙන්නේ මේ සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති කියලා නෙමෙයි. මේ ගිහිගේ හරි කරදරයි. මේ ගිහිගේ ගැටලු සහිතයි. සම්බාධ සහිතයි. ඒ නිසා මේ සසර දුකයි. ඒ නිසා මම මහාන වෙන්න ඕන කියලා පුංචි කාලේ අනේ මන් දන්නේ එහෙම කල්පනා වෙනවද කියලා. දැන් මේ බණ කියන මට නම් එහෙම කල්පනාවක් උනේ නැහැ. හැබැයි ඉතින් පස්සේ ඉතින් මේ එහෙම හිතෙන්න පුළුවනි. මේ ඉංගර කියා ගන්නකොට මේ සමාජ ජීවත් වෙනකොට මේ ගැටලු දකින්නකොට හිතෙන්න පුළුවන්. ඒ නිසා මහ ලොකු බේරිල්ලකින් බේරුණා නැහැ කියලා හිතට ලොකු සතුටකුත් ලැබෙනවා. ඒ නිසා කොහොම වුණත් මේ ගැන වැටහීමක් අවබෝධයක් නැහැ. ඒ නෛෂ්ක්‍රම්‍ය කළාට මොකද? පුංචි කාලේ නෛෂ්ක්‍රම්‍ය කළාට මොකද ඉතින් අපි පුංචි ළමයි හම්බ කරනවා ගෙදර. ඔය ගැටලු මොකක්වත් දන්නේ නැහැ. හොඳට නිින්ද යනවා. හිතේ බරක් නැහැ. ඒ නිසා ඒ
සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්හාය කියන ඒ නයිස් ක්‍රමය මේ පුංචි අයට තියෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ ඇත්තෝ මේ පැවිද්දේ ඉන්නකොට අන්න අර සම්‍යක් සංකල්පනාවන් ටික ටිකට එන්නේ. එතකොට ඒ නිසා ඒ පුංචි ස්වාමීන් වහන්සේලා යම් පුංචි අඩුපාඩු එහෙම වෙන්නේ අර කියන අවබෝධය නැති නිසා. ඒ නිසා මෙත්තේන කාය කම්මේන මෙත්තේන වචී කම්මේන මෙත්තේන මනෝ කම්මේන කිව්ව විදිහට අපේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාව පුංචි හාමුදුරුවන්ට කියලා දෙන්නට ඕනේ. පොඩි හාමුදුරුවනේ මෙහෙමයි ගිහිගේ ගිනිගේ. ඒ නිසා මෙහෙමයි පොඩි හාමුදුරුවනේ අපේ ජීවිත හරි කරදරයි. අපිට හරි ගැටලු තියෙනවා. ඒ නිසා හොඳට ඉගෙනගෙන අපිට බණ කියන්න අපි වඳිනවනේ පුදනවනේ කියලා අන්න දිරිමත් කරන්න ඕනේ. මේක උපාසකම්මලට උපාසක මහතුරුන්ට කරන්න පුළුවන් වැඩක්. නැත්තම් අර මේ අද ලෝකයේ තුල බාන නයිස් ක්‍රමය කරන්නේ කොහොමද? මේ පංචකාම සම්පත්තිය භුක්ති විඳින මේ මහා සංකීර්ණ සමාජය තුල ඔය පොඩි ළමයෙක් මේ මහාන වෙලා තරුණ වයසටපත් වෙලා මේ පැත්තකට වෙලා ඉන්නවා කියන එක මම කල්පනා කරන හැටියට මහා නයිස් ක්‍රමයක් ඒක. මහා නයිස් ක්‍රමයක්. ඒකම ඇති. ඒ නිසා උන්වහන්සේලාට සලකන්න ඕනේ. උන්වහන්සේලාට ගරු කරන්න ඕනේ. මොකද ඒ ඉඳීමම මහා නයිස් ක්‍රමයක්. සෙල්ලම් නෑ මේක. බුදුහාරෝ දේශනා කරනකොට මේ නයිස් ක්‍රමයේ පැවිද්ද කියන එක අසිද්ධරා චංකමන සදිසා මුවහත් කඩුවක් මත ඇවිදිනවා වගේ වැඩක් මේක. මුවහත් කඩුවක් මත කොහොමද ඇවිදින්නේ? ලේසි නෑනේ. ඒ නිසා මේ පැවිද්ද කියන එක දුෂ්කරයි. ඒ නයිස් ක්‍රමයේ හැබැයි ඉතින් හොඳ දේ දුෂ්කරයි තමයි. හොඳ දේ දුෂ්කරයි. දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දී උන්වහන්සේ එක තැනකදී දේශනා කළානේ අග්ගික්ඛන්දෝපම කියලා සූත්‍රයක්. අග්ගික්ඛන්ද කියන්නේ ගිනි කන්දක්. ගිනි කන්දක් උපමා කරගෙන මේ සිව්පස පරිභෝගය පිළිබඳව හාමුදුරුන්ට දේශනා කළේ. ඉතින් මේ ප්‍රත්‍යවේක්ෂාවක් නැතුව සීලයක් නැතුව ගුණයක් නැතුව එහෙම කවුරු හරි අනුන් දෙන දේ දානේ වළඳනවා කියලා කියන්නේ හරියට මහා රත් වෙච්ච ලෝහ ගුලි ගිලිනවා වගේ වැඩක්. අර දානේ වළඳනවට වඩා හොඳයි ලෝහ ගුලි ගිලින එක කියලා ඔහොම කිව්වනේ. අනුන් දෙන මේ චීවර පරිභෝග කරනවට වඩා හොඳා මහා ගිනියන් රත් වෙච්ච යකඩ පොරව ගන්න එක ඊට වඩා හොඳා. යකඩ පොරව ගන්න එක ඊට වඩා හොඳා කියලා කිව්වනේ. එතකොට ඔය දායකයෝ පූජා කරන සේනාසන ඕව පරිභෝග කරනවට වඩා හොඳා ගිනියන් වෙච්ච යකඩවල බුදිය ගන්න එක. අරව පරිභෝග කරනවට ඔහොම කිව්වහම පින්වතුනි අනේ හැබැයිට හාමුදුරුවරු කොච්චර බය වුණාද? රහතන් වහන්සේලා ඇරිච්චාම මේ අපි වගේ හාමුදුරුවරු කොච්චර බය වුණාද? බුදුහාමුදුරුවෝ ඕක දේශනා කරලා උන්වහන්සේ චාරිකාවේ වැඩියා. අනේ පින්වතුනි චාරිකාවේ වැඩලා එනකොට අර පන්සල් ගෙවල් හිස් වෙලා බුරුතු පිටින් සිවුරු ඇරලා ගිහිල්ලා සමහරුන්ට ලේ වමනේ ගිහිල්ලා අපවත් වෙලා ලෙඩ වෙලා මහා ජංජාලයයි දැන්. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද මම චාරිකාවේ යනකොට මෙන්න මෙහෙම භික්ෂූන්ගෙන් පිරීලා හිටිය දැන් මේ සංඝාරාමේ දැන් හිස් වෙලානේ මොකද මේ? අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ අර අග්ගික්ඛන්දෝපම සූත්‍රය දේශනා කළානේ. ඕක අහලා හාමුදුරුවරු අපවත් වුණා. ඇයි දෙයනේ මේ දායකයෝ දෙන දානේ වළඳනට වඩා හොඳානේ අර ගිනියන් වෙච්ච ලෝහ ගුලි ගිලිනවා කිව්වහම පින්වතුනි බය ඇති වෙනවනේ සිවුරු අරිනවා එහෙම. බය ඇති වෙනවනේ මොකද්ද මේ කරගන්නේ කියලා. ඉතින් මේ සමහරු අපවත් වුණා බුදුහාමුදුරුවනේ. සමහරු ලේවමනේ දැම්මා. සමහරු සිවුරු ඇරලා යන්න ගියා. බුදුහාරුව කල්පනා කළා මම මේක කිව්වට මොකද මේකට මේ සැනසෙන පැත්ත කියලා ගියේ නෑනේ. දේශනා කළේ නෑනේ. ඒ නිසා බුදුහාරුව දේශනා කළා ඊළඟට මේ භික්ෂූන්ට මහණෙනි ඔය ඕක කිව්වා කියලා මගේ දරුවන්ට එහෙමයි කිව්වේ හැබැයි. බලන්න කොච්චර කරුණාවෙන්ද කියලා මගේ දරුවන්ට මේ නයිස් ක්‍රමයේ පුරපු පිරිසකට මේ කියන්නේ. ඒ නිසා ඒ පිරිසක් මෙච්චර අතැල්ලා දාලා ඇවිල්ලා මෙහෙම වෙනවා කිව්වම මේකේ මොකටද ඉන්නේ කියලා හිතෙන්නේ නැද්ද? ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මගේ පුතාලට මගේ දරුවන්ට සැනසෙන්න මං
කාරණයක් කියනවා. අච්චරා සංඝාත මත්තම් පිචේ භික්කවේ මෙත්තං චිත්තං ආසේවිති. මහණෙනි අසුරක් ගහන තරම් කාලයක් හරි මෛත්‍රී සිත පතුරවනවා නම් අන්න අනුන් දෙන දානි ලබා ගන්න සුදුස්සෝ වෙනවා කියලා. අනේ එදා ඉඳලා හාමුදුරුවරු උන්වහන්සේලාට මේ උපාසකම්මලා වඳිනකොට උපාසක මහතුරු වඳිනකොට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ආශිර්වාද කරන්නේ අන්න මෛත්‍රී කිරීම කරන්නේ. විවිධ විදිහට ආශිර්වාද කරනවා. ඇයි ඉතින් මේ ගැලවෙන්න තියෙන්නේ ඔච්චරනේ? මෛත්‍රී කරපුවාම. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කරන්නෙක් බවට පත් වෙනවා. අසුරක් ගහන තරම් හරි මේ සුළු කාලයක් තුල හරි මෛත්‍රී සිත වඩනවා නම් මෛත්‍රියේ භාවනාවක් කරනවා නම් ඒ නිසා අර කරණීයමෙත සූත්‍රයේත් ඔකම විස්තර වෙලා තියෙනවා. දැන් එතකොට මේ නෛෂ්ක්‍රම්‍ය පිරීමේදීත් බොහොම ඒ පිරීමත් එක්කලා මේක කටයුතු කරගෙන යනකොටත් යයන් දේවල් පිළිබඳව කල්පනා කරන්න වෙනවා. මකාදේව රජ්ජුරුව ගැන අහලා තියෙනවනේ. මකාදේව රජ්ජුරුව නෛෂ්ක්‍රම්‍ය පිරුවෙත් මේ ජරාව කියන දේ හඳුනගෙන තමන්ගේ කරන වෑමියට නැත්තම් බාබර් මේ උන්නහැට කිව්වා. හැබැයි දැන් මේ අවුරුදු 80000 ගාණක් වයස ඔය කාලේ. මකාදේව රාජ පරම්පරාව. මකාදේව රජුරුව කියනවා මගේ මේ හිසේ මේ පැහිච්ච ඉදිච්ච ඒකට කියන නරකෙසක් කියලා. එහෙම එකක් දැක්කොත් එහෙම මට කියන්න කිව්වා. දැන් අවුරුදු 80000ක් පමණ මේ ආයුෂ ඇති කාලේ. ඉතින් ඔහොම දවසක් කොණ්ඩේ කපන්න ගියාම දැක්කා කෙස් ගහක් ඉදිලා තියෙනවා. ඊට පස්සේ රත්තරන් අඬුවකින් ඕක මේ අරගෙන දුන්න මේ රජ්ජුරුවන්ට අතට. රජ්ජුරුව කල්පනා කරනවා දැන් මම ජරාවටපත් වෙලා. දැන් මම නෛෂ්ක්‍රම්‍ය කරන්නට ඕනේ. දැන් මම නෛෂ්ක්‍රම්‍ය කරන්නට ඕනේ කියලා ඒ රජ්ජුරුවන් විතරක් නෙමෙයි රජ්ජුරුවන්ගේ පරම්පරාවම එහෙම ඒ වැඩේ කළා. නෛෂ්ක්‍රම්‍ය පිරුවා. රජකම අත්හැරලා දාලා ගියා. සුතසෝම ජාතකෙත් එහෙමයි. මහා රජ්ජං හත්තගතං කේල පිණ්ඩංව චඩ්ඩයින්. තමන්ගේ මේ තිබිච්ච මහා රාජ්‍ය පවා අලුයම අහක දාන කෙල ටික වාගේ කෙල පිට වාගේ අත්හැරලා දාලා ගියා. ඔය අතහරිනවා කියන එක ලේසි. ඔය බලන්න මේ නෛෂ්ක්‍රම්‍ය කියන එක මහා පුදුම දෙයක් කියන. මෙක්ඛම්ම සංකප්ප. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය කරන්නේ මොකද්ද? කාමයන්ගෙන් භවයන්ගෙන් වෙන්වීම. එතකොට පබ්බජ්ජා පැවිද්ද නෛෂ්ක්‍රම්‍යයක්. ඒ වගේම නීවරණයන්ගෙන් ඈත් වීම තමයි පඨම ධාන වලින් කරන්නේ. ඔය ධාන ලබා ගන්නවා කියලා කියන්නේ නීවරණයන්ගෙන් ඈත් වීම පින්නතුනි. ඒ වගේම තමයි නිබ්බානංච සසරින් මිදීම. සසරින් ඈත් වීම මිදීම තමයි එතනත් නෛෂ්ක්‍රම්‍යයක්. නිබ්බානංච විපස්සනා. විපස්සනා කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් මිදීම. එතකොට දැන් මේ අපේ ඔය කිව්ව කාරණායක බලපුවාම කාමයන්ගෙන් භවයන්ගෙන් වෙන්වීම කියන වචන දෙකට තමයි අර මං කිව්ව කාරණා ටික ඇයි තියෙන්නේ. මොනවද? පබ්බජ්ජා පඨමඥානං නිබ්බානංච විපස්සනා කියන මේ කාරණා ටික එකතු වෙන්නේ එහෙනම් ඔය කියන කාමයන්ගෙන් භවයන්ගෙන් වෙන්වීමේ. එතකොට ඔය අභිධර්මයේ තුල උගන්වනවා මේක අර දෙපණ චෛතසිකයන් අතර මේ විතර්ක චෛතසිකයට අයිති වෙනවයි කියලා. විතර්ක කියන විතක්ක කියන චෛතසිකයටයි අයිති වෙන්නේ. ඒ නිසා ඔය නෛෂ්ක්‍රම්‍ය නෙක්ඛම්ම සංකප්පය කියන එක හරි වැදගත් අපේ මේ සංසාරික ජීවිතයේදී සසර කෙටි කරගන්න. සසර කෙටි කරගෙන බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිවන සාක්ෂාත් කරගන්න ඉතාමත්ම වැදගත්. ඊළඟට අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාදය කියලා කියන්නේ ව්‍යාපාදය කියලා කියන්නේ තරහනේ, ද්වේෂයනේ. න ව්‍යාපාද අව්‍යාපාද. දැන් අතන නෙක්ඛම්ම සංකප්පේදී මට එක්තරා කාරණයක් කියන්න අවශ්‍යයි. තව දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අර විතර්ක තුනක් ගැන.
කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා මේතනට සම්බන්ධයි ඒවා. එතකොට නෛෂ්ක්‍රම්‍යයේදී කාම විතර්ක වලින් ඈත් වීම. උප්පන්නං කාම විතක්ක. ඔන්න නෛෂ්ක්‍රම්‍යයේ පුරණ කෙනා උපන් කාම විතර්ක. නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. කාම විතර්ක පජහති අත්හරින්න ඕනේ. විනෝදේති දුරු කරන්න ඕනේ. අනභාවං ගමේති. අභාවයට පමුණවන්නට ඕනේ. එතකොට ඒක කරන්න පුළුවන් නෛෂ්ක්‍රම්‍යයෙන් පුළුවන්. කාම විතර්ක නැති කරලා දාන්න පුළුවන්. දැන් දෙවෙනි සංකල්පය තමයි අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාදය කියලා කියන්නේ නම් මෛත්‍රියයි. කොටින් කියනවා නම් ඔතන මෛත්‍රිය. ඔය වචන වලට අපි ඒ තරම් බය වෙන්න ඕනේ නැහැ. ව්‍යාපාද. මෙතන අභ්‍යාපාද කියන වචනේත් පොත්වල තියෙනවා. ව්‍යාපාදය කියන්නේ තරහ නැත්තම් ද්වේෂ සහගත සිතුවිලි. ඒවෙන් ඈත් වීම අව්‍යාපාදය. අව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේම පින්වතුනි මෛත්‍රී සහගත කල්පනා. වෙන මොකවත් නෙමෙයි මෛත්‍රියයි. එතකොට අපිට දැන් හරි වටිනවා අර බුදුරජාණන් වහන්සේ මම අර ඉස්සරහා සඳහන් කළේ භික්ෂූන් වහන්සේලාට අර තමන් වහන්සේගේ ජීවිත තුළින් යම් අඩුපාඩු වුණාම එතකොට මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසෙන් අපුපස්ථාන කරන එතකොට දායකයන්ගේ මේවට සුදුසුකම් ලබන්න තියෙන එකම ක්‍රමය තමයි අන්න මෛත්‍රී සහගත කල්පනාවේ අව්‍යාපාද සංකප්පය. මෛත්‍රී කිරීම. මිත්‍රත්වය. එතකොට මෛත්‍රිය පිළිබඳව ඕන තරම් අපේ මේ දායක දායිකා ශ්‍රද්ධාවන්ත පින්වතුන් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි දන්නවා අර භික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා කරන්න ගියා. කර්මස්ථාන කමඨහං පොරවාගෙන කියලා කියනවා නේද? කමඨහං දැන් මේ වචන වල සමහර වෙලාවට මේක වැරදි විදිහට ගන්නවා. කමඨහං කියන්නේ මොනවද? කමඨහං කියලා කියන්නේ කම්මඨාන කර්මස්ථාන සිංහලටයි කමඨහං කියලා කියන්නේ. මේක මේ හං જાතියක්වත් මොකක්වත් නෙමෙයි සිංහල වචනේ. ඒ සිංහල වචනේ කමඨහං. කර්මස්ථාන අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් භාවනා කරන්න ගිය වෙලාවේ උන්වහන්සේලාගේ සීලාදී ගුණයන් නිසා අර අහල පහල ගස්වල මේ වටේ හිටපු දේවතාවෝ නැත්තම් වෙනත් කොට්ටාස මේ ස්වාමින් වහන්සේලා භීතියටපත් කළා. ඒ කතන්දරේ දාන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අපිට එතන කමඨහං වඩන්න බෑ, භාවනා කරන්න බෑ, මහානකම් කරන්න බෑ. මහානකම කියලා කියන්නේ එතකොට මොකද්ද? ඔය කර්මස්ථාන වැඩිමයි, භාවනා කිරීමයි. හැබැයි මෙතනදී එක කාරණයක් කියන්න ඕනේ. මේ අපි කර්මස්ථාන කරන අයය අනිත් අය කර්මස්ථාන නොකරන අය කියලා එහෙම වර්ග කිරීමක් කරන්න ඕනේ නෑ. ඒකත් එතන යම්කිසි වංචක ධර්මයකට අහු වෙන්න පුළුවන්. තේරුණාද? දැන් සමහර ලාවට අපේ බණ මඩුවල එහෙම තියෙනවා. මේ භාවනාව කියලා කියන්නේ එතකොට පින්වතුනි අපි කරන මේ රාජකාරී ඕනම දෙයක් කියලා කියන්නේ අපි කියමුකෝ මේ සතර ඉරියව් පැවැත්වීම. uppannං කාම විතක්කං නාදි uppannං කාම විතක්කං අපි කාම විතර්කයේ මේ භාවනාව කියන්නේ සතර ඉරියව් පැවැත්වනකොට ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඔහොමනේ සතිපට්ඨාන සූත්‍රයේ උගන්වලා තියෙන්නේ. තිතෝ වා තිතෝම් හේති පජානාති. නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති. සයානෝ වා සයානෝම් හේති පජානාති. බලන්නකො මගේ භාවනාව කැඩිච්ච හැටි නේද? මගේ භාවනාව කැඩුණ නේද මේ වෙලාවේ? ඒක තේරුණා ඔබටත්? මම දැන් භාවනාව ගැන කියන්න ගියේ. නමුත් මම අර මුලින් කිව්ව කාරණාවක් අන්න භාවනාව කැඩිච්චා. ඒ නිසා මේ බණ කියනවා කියන එකත් භාවනාවක්. ඕකට ඒ කැඩෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් බණ අහගෙන ඉන්න එකත් ඕකත් භාවනාවක්. ඒ නිසා මේ සතියෙන් සිහියෙන් අර සිහිය කැඩෙන වෙලාවල් තියෙනවා. නිසා භාවනා මේ කර්මස්ථානයට බාධා එල්ල වෙන වෙලාවල් තියෙනවා නේද? දැන් මගේ මේ තියෙන මයික් එක හදන්න ආව නිසා මට සමහර වෙලාවට මගේ භාවනා කර්මස්ථානේ ටිකක් එහෙම වුණා.
මේකයි ඇත්ත. ඒකයි ඇත්ත. ඒ නිසා අපි කරන කටයුතු සිහිය එහෙම වෙනවා. එතකොට අන්න අර කර්මස්ථානේ වෙනස් වෙලා යනවා. එතකොට දැන් මම කියාගෙන ආවේ මේ කරන සියලු කටයුතු මනා සිහියෙන් ඉටු කිරීම. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නි භාවේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. අඩුම තරමේ යටත් පිරිසයින් මල මුත්‍ර කරන කොටත් ඔය කියන සතියෙන් සිහියෙන් ඒක කරන්න ඕනේ. ඒ නිසා මේ භාවනාව ගැනම වශයෙන් මේක මේ මිනිස්සු අකර්මන්නේ කරන්න තියෙන එකක් නෙවෙයි. හොඳ මේ කර්මන්නේ මිනිස්සු ටිකක් ක්‍රියාකාරී පිරිසක් ඇති කරන්නයි මේ භාවනාව තියෙන්නේ. සතියෙන් සිහියෙන් ඉන්න පිරිසක් ඇති කරන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව ඔන්න අව්‍යාපාද සංකල්පය මෛත්‍රී කිරීම බොහොම වටිනවා. දැන් අපි නවාංග උපෝසත සීලයේ සමාදන් වෙනකොටත් නේද අපි මෛත්‍රියෙන් ඉන්නවා කියලා කියනවානේ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කිව්වොත් එතනක් තියෙන්නේ සබ්බ භූත හිතානුකම්පී විහෙරති. සබ්බ භූත හිතානුකම්පී විහෙරති. එතනත් එහෙම එකක් නේ තියෙන්නේ. මෛත්‍රී සිතුවිල්ලක් නේ. ඒ නිසා මේ සම්මා අව්‍යාපාද සංකල්පය මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගන්න. අවිහිංසා සංකල්පය ඊළඟට. අවිහිංසාව කියලා කියන්නේ හිංසාවෙන් ඈත් වීම. හිංසාවෙන් ඈත් වෙනවා කියලා කියන්නේ මට මේක තේරෙන හැටියට පින්නතුනි මෙතන තියෙන්නේ කරුණාන්විත සිතුවිල්ල. පරදුක්කේ සති හදය කම්පනං කරෝතිති කරුණා. කාට හරි විපත්තියක් කරදරයක් ඇති වෙච්ච වෙලාවකට උදව් කරන පිහිට වෙන මේ සිතුවිලි දාමයටයි අවිහිංසාව කියලා කියන්නේ. හරිනේ? අවිහිංසාව කියලා කියන්නේ එහෙනම් කරුණාව. එතන තියෙන කරුණාව. හැබැයි ඉතින් මේකත් බොහොම තෝර බේර ගන්න ඕනේ. කරුණාව ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ලස්සන ළමයෙකුටත් කරුණාව ඇති වෙන්න පුළුවන්. මේ අවලස්සන කෙනෙකුට ඇති වෙන්නේ නැත්නම් එතන එහෙම තියෙන. සමහර ලාවට මේ උදව් කරන්නේ ටිකක් මේ පෙනුම තියෙන අයට වෙන්න පුළුවන්. උදව් කරන්න කැමැත්ත ඇති වෙන්නේ. එතන කරුණාව වෙන්න බෑ එහෙම. එව්වේ අපිට පේනම යට කෙලස් තියෙනවා කියලා. ඒ නිසා මේ කාලයක් නෑ. තා විනාඩි 3ක් විතර නේ තියෙන බණට. ඒ නිසා මේක විස්තර කරන්න වෙලාවක් නෑ. අහිංසා පරමෝ ධර්මයක් කියලා Hindu ධර්මෙත් උගන්වනවා. අවිහිංසාව තමයි පරම ධර්මයේ කියලා. ඒක Hindu ධර්ම වුණාට බුද්ධ ආගමට ගැලපෙනවා. Hindu ධර්ම උගන්වනවා. ওই ජෛන ආගමෙත් පරම අවිහිංසාවක් උගන්වන්නේ. ඒක එතන අන්තගාමි. ඒ නිසා අර සබ්බවාරි වාරිතෝ සබ්බවාරි පුටෝ සබ්බවාරි ධුතෝ ආදී මේ ඇල් ජලයේ පවා පාවිච්චි කිරීමෙන් වළකිනව නේ අපි එහෙම කරන්නේ. දැන් ඒක අන්තවාදී වුණොත් ජීවත් වෙන්න බෑ. පරම අහිංසාව. දැන් අර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළානේ නේද? අපට කියන්නේ හාමුදුරුන්ට විතර නෙවෙයි අපි ඔක්කොටම. පැන් පෙරලා වළඳන්න. මහා කාශ්‍යප හාමුදුරුවෝ පෙරාපු පැන් දිහා බැලුවා දිවසින්. මොන බලන්නකෝ. අපි කියන්නේ අර අන්වීක්ෂයෙන් බලනවා වගේ වැඩක් නේ. පෙරාපු වතුර දිහා උන්වහන්සේ දිවසින් බලපුවාම ඒකේ ශුද්‍ර ප්‍රාණීන් ඉන්නවා. බුදුහාඳුරන්ට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියනවා බුදුහාඳුරනේ පැන් පෙරුවාට මොකද පෙරාපු පැන් වල ශුද්‍ර ප්‍රාණීන් ඉන්නවනේ. කොහොමද වළඳන්නේ? බුදුහාඳුර කිව්වා තමුන්නාහසේ කොහොමද දන්නේ? දන්නේ මම දිවසින් බැලුවා. ඉතින් තමුන්නාහසේ පැන් පෙරලා වළඳන්න මොකටද දිවසින් බැලුවේ? එතකොට ජීවත් වෙන්න බෑනේ. අන්වීක්ෂයෙන් බලබලා වතුර බොන්න යන්න ඕනේ නෑ. අන්වීක්ෂයෙන් බලබලා එහෙම ඕනේ නෑ. මේ මනුස්ස සමාජය තුල මේ බුදුහාමුදුරුව බලන්න බුදුහාමුදුරුව ගැන පැහැදීම ඇති වෙන එකයි. උන්වහන්සේ මේ පවතින්න පුළුවන් ක්‍රමයක් නේ දේශනා කරන්න හැමතිස්සෙම. ඒ නිසා අවිහිංසා සංකල්පය තුලත් එහෙමයි. කරුණාවෙන් යුක්තව අනිත් අයට උදව් උපකාර කිරීමේ කැමැත්ත ඇති කිරීම. ඒ නිසා පින්නතුනේ කාල වේලාව හැටියට ඔය කරුණු අපි දේශනා කරන්න යෙදුනේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන මේ සංකල්පනා තුන ඉතාමත්ම වැදගත් අපේ ජීවිතයට. බුදුරජාණන් වහන්සේට බුද්ධ කියලා කියන්නේත් ඔන්න ඔය
සම්මා සංකප්පය වැඩුව නිසා භාවිත කළ නිසා සම්‍යක් සංකල්පය වැඩුව නිසා භාවිත කළ බැවින් බුද්ධ කියන වචනයෙන් උන්වහන්සේ හඳුන්වලා තියෙනවා. එනිසා පින්වත්නි මේ වෙලාවේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන දෙවෙනි කාරණාව සම්මා සංකප්පය පිළිබඳවයි අපි ධර්ම දේශනාව සිද්ධ කළේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මුලින් සිහිපත් කළ ආසේම පකුණු විට ශ්‍රී විනයාලංකාර විහාරස්ථානයේ මේ භාවනා පන්තියට සහභාගී වෙන පින්වතුන්. පකුණු විට ශ්‍රී විනයාලංකාර විහාරස්ථානයේ කිව්වහම බෝධිසත්ව ගුණෝපේත අතිගරු රේරුකාරේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ මේ ලෝකයට ධර්මයේ බෙදපු මහා පින්බිමක්. ඒ නිසා ඒ ස්ථානයට රැස් වෙලා මේ කටයුතු කරන සදැහැති දායක දායිකාවන් මේ හැමෝම මේ සම්බන්ධ වෙලා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තියෙනවා. ධර්ම දේශනාවලට දායකත්වයේ ලැබීම පිළිබඳව ආනිසංස කියන්න කාලයක් නැහැ. ඒ නිසා ආනිසංස අනුසස් දන්න නිසා තමයි මේ විදිහේ වටිනා පින්කමක් කළේ. ඒ වගේම පින්කමක් කරනකොට අපිට අරමුණක් තියෙනවා. මේ හැමදෙනාගේම ඒකායන නිෂ්ඨාව අරමුණ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ජීවිතයේ තුලම අවබෝධ වේවා කියන මේ ප්‍රාර්ථනාවයි මේ හැමදෙනා තුලම තියෙන්නේ. ඒ සඳහා මේ ධර්මදේශනාමය කුසලය හේතු වේවා උපනිශ්‍රේ වේවා උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ සහභාගී වෙන හැමදෙනාගේම පවුල් වල දරුවන්ගේ රැකියා කටයුතු වල දියුණුවටද ඒ අයගේ පවුල් ජීවිත යහපත්ව පවත්වා ගැනීමටද සියලු ග්‍රහපල නක්ෂත්‍ර තාරකාදී සියලු දොස් දුරු කර ගැනීම පිණිසද ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තුලින් සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා දරු මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පකුණු විට ශ්‍රී විනයාලංකාරාම විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝයා වහන්සේට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම මේ කටයුතු වල නියමුවාණන් වහන්සේ හැටියට කටයුතු කරන අපේ අති ගෞරවනීය දරණාගම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මේ දේශනා කළා වූ ධර්ම ශ්‍රවණයේ ආනිසංස බලයෙන් ඔබ හැමදෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ප්‍රාර්ථනා කරන බෝධි ඥානයකට පත්වීමෙන් ලෝකෝත්තර සපත වූ අමා මහ නිවනින් සැනසෙන්නට මේ උතුම් වූ ධර්ම යාගය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්තේ. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමදෙනාටම මහා මහ නිවන් සම්පත් ලැබේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මාතෘකා කොට පැවති සජීවී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ පස්යාල මුර්තවල ධර්ම චක්‍රාරාමාධිපති එල්ලක්කල මේවිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද හාපිටිගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අපි පිරිනමා සිටිනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ ධර්මදේශනාව සජීවීව විසුරුවා හරින්නට තමන්ගේ සදැහැති දායකත්වය මේ උදෙසා ලබා දුන්නේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේ භාවනා පන්තියට සහභාගී වන සදැහැති පිරිසක්. ඒ වගේම
තවත් සදැහැති පිරිසක් එක්වයි මේ උතුම් ධර්ම දේශනාව සජීවීව විසුරුවා හරින්නට Tamanගේ දායකත්වය ලබා දුන්නේ. දැන් ඔවුන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන මොහොත. ඒත් සමගින් අපි තව සුළු මොහොතකින් සූත්‍ර ධර්ම දේශනාව සජීවී වැඩසටහනින් ඔබ මුණ ගැහෙන අපේක්ෂාවෙන් යුතුව කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා.